දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිර්පාරමිතාව ධර්ම දක්ෂිනා අද නෙත් FM ධර්ම දක්ෂිනාවට වැඩම වූ ගරු දේශකයන්න් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ත මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලගන්පත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස විරූපක්ඛේහි මේ මෙත්තං මෙත්තං ඊරාපතේහි මේ චබ්බ්‍යාපුත්තේහි මේ මෙත්තං මෙත්තං කන්නා ගෝතම කේච. ශ්‍රද්ධා සම්පන්න ගුණගරුක සුපින්වත්නි, අදත් මේ රාත්‍රී කාලයේදී අපේ ධර්ම දක්ෂිනාව සඳහා තමන්ගේ පින්වන්ත වූ දායකත්වය ලබා දෙනවා අවිස්සාවේල්ල නාපාවල කපුවැල්ල 335 නිවසේ පදිංචි VPPS පතිරණ මහතා සහ MPS සඳමාලි මහත්මයතුළු පවුලේ සැම. මේ උතුම් දේශනාවට දායකත්වය දරන පින්වත් ඔබටත් ධර්මීය ශ්‍රවණය කරන රටවාසී ලෝකවාසී හැම දෙනාටම තමන්ගේ ජීවිතයේහි ආධ්‍යාත්මික සුවය ලබා ගැනීමටත් මේ සසර කෙලවර කොට ඇති උතුම් නිවන් අවබෝධයට තමන්ගේ ජීවිතයට ප්‍රඥාව පහළ කර ගැනීමට ජීවිතයට මේ උතුම් ධර්මයත් ශක්තියක් වේවායි කියලා මුලින්ම හැම දෙනාටම අපි ආශිර්වාදේ කරන්න කැමැති. අද අපේ දේශනාවට පාදක විච්චි ගාථා පාඨය පින්වත් කවුරුත් හොඳට අහලා හුරු පුරුදු සූත්‍ර දේශනාවක සඳහන් වන ගාථා පාඨයක්. ඒ තමයි අපේ පිරිවානා පොත් වහන්සේගේ පොතෙහි අන්තර්ගත වෙලා තිබෙන කන්ද පිරිතෙහි අන්තර්ගත වන ගාථා පාඨයක් ශ්‍රවණය කරන්නට ලැබුණේ. හැබැයි අපේ ත්‍රිපිටක සාහිත්‍ය තුල විශේෂයෙන් ත්‍රිපිටකයේහි අංගුත්තර නිකායෙහි සඳහන් වෙන්නේ කන්ද පිරිත වශයෙන් නෙමෙයි ဒုတိ මෙත්ත සූත්‍රයේ නමින්. කන්ද ස්කන්ධ මේ වචන අපිට ඉතාමත්ම හුරුයි. නමුත් මේ සූත්‍ර දේශනාවට විශේෂයෙන් අන්තර්ගත වන ධර්ම කාරණාවන් හා සම්බන්ධව බලන විට මේ කන්ද පිරිත කියන වචනය පැමිණීම පිළිබඳව කිසියම් පැහැදිලි සහගත ස්වභාවයක් අපට දකින්න ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් අපිට මේ වචනාර්ථයට වඩා වාචාර්ථයට වඩා මේ සූත්‍ර දේශනාව අභ්‍යන්තරය තුළ තිබෙන වටිනා ධර්ම කාරණාවන් මොනවද කියන එක මතු කර ගැනීම තමයි වඩාත් වටින්නේ. අද මෙවැනි දේශනාවකට මූලික වශයෙන්ම අවධානය යොමු කළේ පසුගිය දවස් කීපය පුරාවට පමණක්ම නෙවෙයි අදටත්
ලෝකයේහි බොහෝ සෙයින් බිහිතියට පත්වෙලා තිබෙන රෝගයක් පිළිබඳව අපේ පුංචි දරුවෝ දන්නවා, වැඩිහිටියෝ දන්නවා, තරුණ වයසේ බොහෝ අන්තර්ජාලයේ පරිශීලනය කරන සමාජ මාධ්‍ය පරිශීලනය කරන බොහෝ දෙනෙක් දන්නවා. ඒ තමයි චීනයේ ඇතිවිච්චි කොරෝනා වෛරසය පිළිබඳව තිබිච්චි අදහස. අද විශේෂයෙන් මේ දේශනාවේදී මා අවධාරණය කරන්නේ මෙවැනි රෝගකාරක තත්ත්වයක් අපේ ජීවිතයේ තුළ, ඔබේ ජීවිතයේ තුළ ලෝකේ කොතනකරි හටගත්තත් අප ආරක්ෂාවීමට, එසේ නැතහොත් අපේ රැකවරණය සඳහා අපි ආධ්‍යාත්මික වශයෙන් මොනවද පුහුණු කරන්න අවශ්‍ය වෙන්නේ කියන කාරණාව තමයි ප්‍රධාන වශයෙන්ම මා ඔබට අවධාරණය කරන්නේ. ඒ නිසා මේ දේශනාව කාරණා කීපයක් ඔස්සේ ඔබට විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් මූලික වශයෙන්ම අපි දන්න අපේ නිරෝගීකම පිළිබඳව සඳහන් වන කාරණාව. දෙවෙනි එක මේ කොරෝනා වෛරසය පිළිබඳව සඳහන් වන දේ. ඒ අතරම අපේ සාහිත්‍යගත තොරතුරු වල, අපේ අටකතාවන් වල සඳහන් වන අහිවාත කියන රෝගකාරක තත්ත්වය සහ එවැනි රෝගකාරක තත්ත්වයක් මත ඉතිහාසෙත් අදත් අපේ ජීවිතයේ තුළ, ජන ජීවිතයේ තුළ අපි පුහුණු කරගත යුතු, ඔබ දැනගත යුතු, ආරක්ෂා කරගත යුතු වඩාත් ආරක්ෂක ක්‍රමය මොකක්ද කියන එක තමයි මේ දේශනාවේදී මා කාරණා කීපයක් ඉස්සේ ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ. අපි මුලින්ම සඳහන් කළොත් ලෝකයේ රෝග හටගන්නවයයි කියලා කියන එක මේක සාමාන්‍ය ස්වභාවයක්, සාමාන්‍ය තත්ත්වයක්. අප නිරන්තරයෙන්ම ඔබට අවධාරණය කරන වචනයක් තිබෙනවා. ඒ වචනය තමයි ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං කියන එක. නිරෝගීකම උතුම්ම ලාභයේ බවට පත් වෙනවා. ජීවිතේ මොන දේ කළත් ඔබට සතුටක් නැත්නම් ඔබ ඔබේ ජීවිතය තුළ පරාජිත චරිතයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබට ඔබේ ජීවිතය තුළ සැබෑම සතුටක් තිබෙන්නේ ඔබේ කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් තමන්ගේ ජීවිතය තුළ තිබුණොත්. ඔබ දන්නවා මේ වචනය ආරෝග්‍ය පරමාලාභ අපේ ශරීර සෞඛ්‍ය පිළිබඳව සඳහන් කරනවා. ඒ කායික සෞඛ්‍යයත් මානසික සෞඛ්‍ය පිළිබඳව සඳහන් වෙනවා. සන්තුට්ටි පරමන්දනන් මේ තමයි විශේෂයෙන් අපිට කතා කළොත් එහෙම අනිත් පැත්තෙන් ගත්තොත්, පුළුල් විදිහට ගත්තොත් එතන මානසික සෞඛ්‍ය, ආරෝග්‍ය පරමාලාභ කියලා කියපුවම ශාරීරික සෞඛ්‍ය ගැන කියන්න පුළුවන්. සන්තුට්ටි පරමන්දනන් කියලා කියපුවම මානසික සෞඛ්‍ය ගැන කියන්න පුළුවන්. විශ්වාස පරමාඥාති අපේ සමාජ සෞඛ්‍ය ගැන කතා කරන්න පුළුවන්. නිබ්බහනම් පරමංසුකන් ඉපදීම, ලෙඩවීම, මහලුවීම මේ කියන කරුණු වලින් තොර වූ නිදහස් වුණු තැනකට යන්න පුළුවන් නම් ඒ අපේ ජීවිතය තුළ තියෙන පරම සැපත බවට පත් වෙනවා. මේ ලෞකික ජීවිතය තුළ ගත කරන ඔබත් මමත් අපේ ජීවිතය තුළ අපි අනවතර අරගලයක හැමදාමත් නිරත වෙලා සිටිනවා. ඔබ දන්නවා ඔබේ ජීවිතේ ඔබ මොනතරම් වෙහෙසක්, මහන්සියක් තමන්ගේ ජීවිතය තුළ මේ ජීවත් වීම සඳහා උත්සාහයක් ගන්නවද කියන එක. ඒ උත්සාහය තුළ ඔබ තමන්ගේ ජීවිතයේ ඇතිවෙන අඬන එක, වැළපෙන එක, ශෝක කරන එක සහ ජීවිතේ කම්පාවට පත් වෙන එක සහ ජීවිතේ බලාපොරොත්තු නොවන ආකාරයකට ඔබට ලෙඩක්, දුකක්, කරදරයක් ලෝකයේ තුල මතුවෙනකොට අපේ ජීවිතේ අපි හරියට අසරණ තත්යකට පත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට බදාලා තුම්ම නිරෝගීකම කියලා සඳහන් කරන්නේ අත වශයෙන්ම ඔබ දන්නවා අපේ දේශනාවක් තිබෙනවා මාගන්දී සූත්‍ර දේශනාව. මාගන්දී සූත්‍ර දේශනාවේදී මාගන්දී බමුණත් එක්ක භාග්‍යතුන් වහන්සේ ඇති කරගන්න සාකච්ඡාව. ඒ සාකච්ඡාවේදී තථාගතයන් වහන්සේ සඳහන් කරන්නේ මේ නිරෝගීකම කියලා කියන්නේ අත වශයෙන්ම පුල් මරතයට ගත්තොත් එහෙම මේ භවයේ කෙලවර කිරීම. මේ ශරීරය කියලා කියන්නේ රෝගයක්, රෝග නිදහනයක්. මේ ශරීරය කියලා කියන්නේ ලෙඩ ගොඩක්. මේ ජීවිතය කියලා කියන්නේ මහා දුක් සහගත ස්වරූපයෙන් යුක්ත දෙයක්. එතකොට ලෙඩක්, දුකක් ඇතිවිච්ච කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ඒ ලෙඩ දුක් විඳවන ස්වරූපය, දකින ස්වරූපය නිරෝගීව ඉන්න කෙනෙකුට වඩා තමන්ගේ ජීවිතය තුළ ඔහු විඳින ස්වරූපය තමන්ම තමයි එක දන්නේ. හැබැයි එවැනි ලෙඩක්, දුකක් මිනිස්සෙකුට තමන්ගේ ජීවිතය තුළ ඇති වුණාට පස්සේ
ඒ ඇතිවෙන ලෙඩ දුක කියන එක ඔබට පමණක් ඔබේ ජීවිතය තුළ ඇතිවිච්ච දෙයක් නෙමෙයි. මේ ලෝකයේ තුළ ලෙඩ හැදෙනවයයි කියලා කියන එක සෑම මනුෂ්‍යකුම ජීවිතයේම දකින්න පුළුවන් කාරණාවක්. බුදුවරු වැඩ සිටියා, මහරහතන් වහන්සේලා වැඩ හිටියා, මාර්ගඵලලාභීන් වැඩ හිටියා, ආධ්‍යාත්මික දියුණු කරගත්ත පිරිස හිටියා. අපේ රටේ හිත් විවිධ ආධ්‍යාත්මික දියුණු කරගත් උතුමන් වහන්සේලා වැඩ හිටියා. රාජ මහා අමාත්‍යවරු හිටියා. අදටත් ලෝකයේ තුල ජීවත් වෙනවා, බොහෝ දෙනෙක් ජීවත් වෙනවා. නමුත් ජරා ව්‍යාධි කියන තත්ත්වයෙන් තොරව සදාකල්ම එකම ස්වරූපයකින් ජීවත් වන සත්ත්ව කොටාසයක් වයසට යන එකත් ලෙඩ ඇති වෙන එකත් මේ කිසිවෙකුටත් වැළැක්විය හැකි කාරණාවක් නෙමෙයි. එහෙත් අපට අපේ ජීවිතය තුළ යම් තාක් දුරට අවබෝධයක් ඇති කරගත්තොත් මේ අවබෝධය තුළ බොහෝ දෙනෙකුගේ ජීවිතයේහි නිරෝගීකම බොහෝ කාලයක් පවත්වාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිරෝගීකම මිනිස්සුන්ට අවශ්‍ය කාරණාවක්. රැකී ආරක්ෂා කටයුතු කරගෙන යාමට, බණ භාවනා කිරීමට, දැනුම සොයාගෙන යාමට සහ නිකුත් බොහෝ කාර්යයන්වලට ඔබ කායික සෞඛ්‍ය තත්ත්වයත් මානසික සෞඛ්‍ය තත්ත්වයත් අපට රැකගන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා. මානසික රෝග සඳහා වෛද්‍යවරු බෙහෙත් ආදී ලබා දෙනවා. කොයිතරම්නම් මානසික වශයෙන් ඇතිවෙන රෝගකාරක තත්ත්වයකට බටහිර වෛද්‍ය ක්‍රමය තුළ බෙහෙත් ආදී ලබා දුන්නත් එය తాවකාලිකව සොයක්. එසේ නැත්නම් අතුරු ආබාධ කාලාන්තරයක් තිස්සේ බෙහෙත් පාවිච්චි කිරීමෙන් ඇතිවෙන්න පුළුවන්. ඔබට මතක නම් වරක් භාග්‍යතුන් වහන්සේම පැහැදිලි කොට වදාලා, මහණෙනි මමත් වෛද්‍යවරයෙක්. ඒ මිනිස්යාගේ රාග දේශ මොහ කියන කෙලෙස් මේවා ලෙඩ මේවා නැති කරන්නට සහ මුලින්ම නැති කරන්න අවශ්‍ය කරන ඖෂධය මම දෙනවා. ඒ නිසා මේ ලෝකයේ තුල ජීවත් වන සත්වයා తాවකාලික වශයෙන් ලබන සුවයකට වඩා ධර්මයේ කියලා කියන්නේ පුජ්‍යලයාගේ සංසාරික ජීවිතය සම්පූර්ණයෙන් සුවපත් කරන්න පුළුවන් උතුම්ම ඖෂධයක් බවට පත් වෙනවා. පින්වත්නි, අපට මේ කාරණාවන් පිළිබඳව අවධාරණය කරනකොට විශේෂයෙන් අපි දන්නවා මිනිස්සෙක් Tamanගේ ජීවිතය තුළ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවත් පදනම් කරගත්තට පස්සේ අපි හොඳ සෞඛ්‍ය පුරුද්දක් විදියට අපි අවධාරණය යොමු කර යුතු කාරණා කීපයක් තිබෙනවා. එකක් තමයි අපේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම. දෙවෙනි කාරණාව තමයි අනවශ්‍ය දේ අපේ ජීවිතය තුළින් ඈත් කිරීම. ඒ වගේම තුන්වෙනි කාරණාව තමයි හිතකර චර්යාවන් අපේ ජීවිතය තුළ පුහුණු කිරීම. මෙන්න මේ සංක්ෂිප්ත වූ කාරණාවන් තුන අපට අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, වැඩිහිටි කෙනෙක්, ආච්චි කෙනෙක්, සීයා කෙනෙක්, අපේ සහෝදරියක්, පුංචි දරුවෙක් පුංචි කාලේ ඉඳලම මේ අවබෝධය ඇති කරගෙන ගත කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් මනා සෞඛ්‍ය තත්ත්වයක් අපේ ජීවිතය තුළ ඇති කරන්න පුළුවන්. මූලික අවශ්‍යතාවන් විදියට අපිට අවශ්‍ය වෙනවා ආහාර, ඇඳුම් පැළඳුම්, ඖෂධ, නිවාස. මේවා තමයි අපේ ජීවිතය තුළ මූලික අවශ්‍යතාවන් විදියට අපිට හඳුනා ගන්නට පුළුවන්කමක් තිබෙන්නේ. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා සෑම සත්වයක්ම තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාමට ආහාර අවශ්‍ය වෙනවා. ඒ නිසා මූලික වශයෙන් අපට බෙහෙත් ආදී ඇඳුම් පැළඳුම් පිළිබිය වසා ගැනීමට මේ බොහෝ දේවල් අපේ ජීවිතය තුළ අවශ්‍ය වෙනවා. මේවා සකස් කරගන්න අවශ්‍ය වෙනවා. ප්‍රමාණයට සකස් කරගන්න අවශ්‍ය වෙනවා. කොයිතරම් ප්‍රමාණයකට අපිට ගැළපෙන ආකාරයකට අපේ ජීවිතේට සකස් කරගත යුතුයිද කියන එක ඔබට ඔබේ තිබෙන ආදායම් මට්ටමට අනුව, ඔබට ඔබේ ජීවිතය තුළ තියෙන ප්‍රමාණයට අනුව, ඔබට ගැළපෙන ආකාරයට, අපේ සංස්කෘතියට ගැළපෙන ආකාරයට මේ සියලුම දේවල් මිනිස්සෙක් තමන්ගේ ජීවිතය තුළ හොඳ ජීවත් වීමේ පැවැත්මකට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවන්. හරි අවබෝධයකින් යුක්තව ඒ කටයුතු සිද්ධ කළොත් පුංචි දරුවෙකුට පවා අපි මේ මූලික අවශ්‍යතාවන් තමන්ගේ ප්‍රමාණයේ හැටියට, තමන්ගේ ආදායම හැටියට, තමන්ගේ පවුලට ගැළපෙන ආකාරයට අනවශ්‍ය විදිහේ මහා ලොකු පීඩනයක් තමන්ගේ ජීවිතය තුළ ඇති නොකරගෙන සරල දිවිපෙබතක් මිනිස්සෙකුට පුහුණු කරගන්න පුළුවන්කමක් තිබුණොත් අපට ඇති වෙන බොහෝ මානසික ලෙඩවලින් අපි නිදහස් වෙන්න පුළුවන්. අපි හිතමු කවුරු හරි කෙනෙක් තමන්ගේ ජීවිතේ තමන්ගේ ආදායමට නොගැලපෙන ආකාරයට අනවශ්‍ය විදියට අන් අයගෙන් මුදල් ණයට ගන්නවා. තමන්ට දරන්න බැරි ආකාරයකට බැංකු සහ නිකුත් තැන් වලින් ණය මුදල් ලබා ගැනීම සිදු කරනවා. ජීවත් වීමේ අරගලයත්, ණය ගෙවීමේ අරගලයත්
සමාජීය වශයෙන් මිනිසුන්ට යුතුයකම් ඉටු කිරීමේ අරගලයක් කියන මගුල් ගෙවල්, දාන ගෙවල් සියලු දේවල් එක්ක ඔබට ඔබේ ජීවිතය තුළ ලොකු පටලැවිල්ලක් සිදු කරන්න සිද්ධ වෙනවා. මූලික අවශ්‍යතාවන් වල තියෙන මූලිකම දේ Taman හරියට කළමනාකරණය කරගත්තේ නැති වුණාට පස්සේ අපට අපි මානසික වශයෙන් ලොකු පීඩාවකට පත් වෙනවා. ඔබ සමහර වෙලාවට ලොකු නිවසක් සකස් කරගත්තත්, පිළියෙල කරගත්තත් අවුරුදු ගණනාවක් තිස්සේ Tamanගේ ජීවිතයේහි ඒ ණය ගෙවා ගන්නට බැරුව ඔබ ලත වෙනකොට, ඒ ගැන හිතනකොට, කල්පනා කරනකොට ඔබ මානසික වශයෙන් විශාල පීඩනයකට පත් වෙලා, ප්‍රපාතයකට පත් වෙලා සමහර ඇත්තෝ Tamanගේ ජීවිතයේහි රස්සාවක් කරලා පෙන්ෂන් යනකම්ම, විශ්‍රාම යනකම්ම Tamanගේ ගෙවල් දොරවල් හදනවා. පාවඩ සඳහන් කරන්නේ ඇයි අපේ ජීවිතයේ එවැනි තැනකට තල්ලු කරගන්නේ? ඇයි අපේ දරුවන්ගේ ජීවිතය, තරුණ තරුණියන්ගේ ජීවිතය ඇයි අපි ඒ වගේ තැනකට තල්ලු කරන්නේ? අපි හරි අවබෝධයක් ඇති කරගත්තොත් අපේ හොඳ සරල බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් අපේ ජීවිතය තුළ ගොඩනගා ගත්තොත් මා හිතනවා, කල්පනා කරනවා මේ තමයි වඩාත් නිවැරදි, යහපත්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය කරන මූලිකම අඩිතාලම් බවට පත් වෙනවා. අපට අපේ ජීවිතය තුළ හිතකර දේවල් ගොඩනගා ගන්නට මත්තෙන් අහිතකර දේවල් අපේ ජීවිතය තුළ අයින් කර ගන්නට පුළුවන්කමක් තියෙනවා නම්, අප දන්නවා බටහිර වෛද්‍ය ක්‍රමයේ තුළ බෙහෙත් දෙන්නේ විශේෂයෙන් ලෙඩක් හැදුනට පස්සේ. හැබැයි ධර්මයේ තුළ ලෙඩේ හැදෙන්න ඉස්සර වෙලා ලෙඩේ මූලයටම අපිට බෙහෙත් හේත් ආදිය ලබා දීම සිද්ධ කරනවා. විශේෂයෙන් Tamanගේ ජීවිතයට අහිතකර දේවල් විදියට අපේ ධර්මයේ තුළ අපට පෙන්වුම් කරපු දේවල් තිබෙනවා. අපි හිතමුකෝ කවුරු හරි කෙනෙකුට යම් යම් ලෙඩ දුක් ඇති වුණාට පස්සේ විශේෂයෙන් අපි සඳහන් කරන මෙන්න මේ වගේ ආහාර පාන ලබා ගන්න එපා කියලා. දියවැඩියාව තියෙන රෝගියෙකුට නිතරම වෛද්‍යවරු උපදෙස් දෙන්නේ පුළුවන් තරම් පැණි රස කෑමෙන් සහ අනිකුත් බොහෝ දේවල් වලින් Tamanගේ කට පරිස්සම් කරගෙන ජීවත් වෙන්න කියන එක. එතකොට අපිට එවැනි දෙයක් අපේ ජීවිතය තුළ ඇති කරගන්න බැරි වුණොත් අත වශයෙන්ම අපේ ශරීර සෞඛ්‍ය තාමත්ම පරිහානි තත්යකටපත් වෙලා ඔබට ඇතිවිච්ච ලෙඩේ ගැනම බොහෝ සෙයින් කල්පනා කර කර ඉඳලා නිතරම ඔබේ වචනයක් පිට වෙනවා ඔබේ මුඛයෙන්, ඒ තමයි ඔබේ ලෙඩේ ගැන. සමහර අයත් කතා කරන්න ගියපුවාම නිතරම කියන දේ තමයි මගේ ලෙඩේ ගැන. ඒකට Tamanගේ ජීවිතයේ තුළ නුසුසුසු දේවල් Taman පරිභෝජනය කරන්නේ නැත්තම් පුළුල් අර්ථයක් තුළ විග්‍රහ කරන්න පුළුවන්. අපි නුසුදුසු ස්ථාන වලට අපි ගමන් කරන්නේ නැත්තම්, අපේ ජීවිතයට නොගැලපෙන මිනිසොත් එක්ක අපි ඇයි හොඳයිකම් අපි පවත්වාගෙන යන්නේ නැත්තම්, අපේ ජීවිතය තුළ පහත් ක්‍රියාවන් කරන්නේ නැත්තම්, මේක ඇත්ත වශයෙන්ම කායික සුවතාවයකට පමණක්ම නොබ මානසික සුවතාවටත් අතිශය බලපාන කාරණාවක් බවට පත් වෙනවා. එතකොට අපේ වැරදි චර්යාවන් විදියට ගොඩනගා ගන්න තියෙන මූලික හේතු Tamanගේ මනස හඳුනාගෙන, සිතුවිලි හඳුනාගෙන, Taman පාලනය කරගෙන ආධ්‍යාත්මික වශයෙන් පාලනයක් ඇති කරගත්තොත් එය ඇත්ත වශයෙන්ම හොඳ චර්යා විදියක් බවට අපට පත් කරගන්න පුළුවන්. අහිතකර දේ මොකක්ද, හිතකර දේ ලං කරන්න ඕනේ දේ, Tamanගේ පැවැත්මට සකස් කරගත යුතු දේ මොකක්ද කියන එක අපි හරි අවබෝධයකින් යුක්තව, වැටහීමකින් යුක්තව ගොඩනගා ගත්තොත් සැබෑ ලෙසම Tamanගේ ජීවිතය තුළ හොඳ පරිවර්තනයක් ඇති කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. අපි දන්නවා මුලින්ම ඔබට සාකච්ඡා කළේ, කතා කළේ මූලික අවශ්‍යතාවන් අපිට කරගන්න ඕනේ. ඒ මූලික අවශ්‍යතාවන් ඉටු කර ගැනීමේදී Taman කොයි තරම් දුරට, කොයි පරිමාවකින්, කොයි ප්‍රමාණයකින් මේ කටයුත්ත කළ යුතුයිද කියලා කල්පනා කරන්න අවශ්‍ය වෙනවා. ඔබට ජීවන අරගලයක් තියෙන බව අපි දන්නවා. අද කොච්චර අමාරුවෙන්ද ඔබේ ජීවිතේ ගැට ගහගන්නේ? කොච්චර වෙහෙසක් මහන්සියක් ගන්න වෙනවද ජීවත් වෙන්න? එක වේලක් කන්න කොච්චර ඔබට වියදමක් කරන්න සිද්ධ වෙනවද? වෙළඳ පොළට ගියාට පස්සේ එළවලුවක් ගන්න කොච්චර මුදලක් ඔබට වියදම් කරන්න සිද්ධ වෙනවද? මේ ඔක්කොම දේවල් අපට බලනකොට අපි හැම කෙනෙක්ම ලොකු පීඩාවක් තුළ අපේ ජීවිතේ ගත වෙනවා. ඒත් අපිට බොහෝ දේවල් අපේ ඒ කාල සීමාවන් වලට ගැළපෙන ආකාරයකට Tamanගේ බොහෝ පැවැත්ම සකස් කරගන්න පුළුවන් ආකාරයට හදාගත්තොත්, ඉවසා දරා ගන්න පුළුවන්කමක් තිබුණොත් එය ඊ타මාත්ම හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හේතු වෙන කාරණාවක් වටපත් වෙනවා. අහිතකර දේවල් Tamanගේ ජීවිතය තුළින් ඈත් කරන්න හොඳ චර්යාවන් විදියට මා අදහස් කරන්නේ යහපත් වූ දේ. ඒ චර්යාවන් විදියට මා මෙතනදී අවධාරණය කරන්නේ විශේෂයෙන්ම අපේ ආධ්‍යාත්මී පෝෂණය කරන්න පුළුවන් ජීවිතයේ ඕනෑම දෙයක් දරා ගැනීමේ ශක්තිය Tamanගේ ජීවිතය තුළ ගොඩනගා ගන්න පුළුවන් ක්‍රමයක් අපි ඇති කරගත්තොත්, ඒ ඇති කර ගැනීම ඉතාමත්ම වටිනවා.
අපි දැන් කල්පනා කරලා බලමු පින්වත්නි මෑත භාගයේදී බොහෝ සෙයින්ම මිනිසුන්ගේ කතා බහට ලක්වෙච්චි මේ කොරෝනා වෛරසයත් එක්ක අපේ ජීවිතේට කායික සෞඛ්‍ය තත්ත්වයටත් මානසික සෞඛ්‍ය තත්ත්වයටත් බොහෝ සෙයින් අපි හිතකර තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. විශේෂයෙන් මේ ලෝකයේ තුල ජීවත් වෙන මනුෂ්‍යයා මේ ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන්නේ. එදා ඉඳලා අවුරුදු දහස් ගණනක් තිස්සේ මිනිස්සු මේ ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට යෝගාවචරයන්ට නිරන්තරයෙන්ම අවධාරණය කළේ රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. මේ මිනිසුන්ගෙන් හිස් වෙච්චි ගස්කල් ආශ්‍රය කරගෙන ජීවිතය ගත කරන්නට ඔබට පුදුම විදිහේ ජීවිතයේ ආධ්‍යාත්මය සුන්දරත්වයක් ගොඩනගා ගන්න පුළුවන්. අපට පේනවා තේර ගාථාවල රහතන් වහන්සේලා ස්වභාව ධර්මයත් එක්ක මොනතරම් අපූර්වත්වයෙන් යුක්තව ජීවිතය ගත කළාද කියලා. විනය පිටකයේදී අපට කියලා දෙනවා භික්ෂුවගේ ශික්ෂණය පිළිබඳව සඳහන් කරන විට ගස් සහ ජලයට මොනතරම් ගෞරවයකින් යුක්තව මොනතරම් හිතකර ආකාරයකට අපි පැවැත්විය යුතුයිද කියන කාරණාව. පින්වත්නි එතකොට මේ අහිවාත කියන වචනයත් අපේ දේශනාවන් වල බොහෝ තැන්වල සඳහන් වෙනවා. මම ඒ කාරණාවත් පැහැදිලි කරන්නම්. මම කැමතියි ඔබට මුලින්ම සඳහන් කරන්නට මෑත භාගයේදී විශේෂයෙන් චීන රටෙහි ඇතිවෙච්චි කොරෝනා වෛරසය. මේ වසංගත තත්ත්වය. මේ වසංගත තත්ත්වය අද ඊයේ ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. අද මේක ගොඩාක් අපට සමීපයෙන්ම දැනෙන්නේ එක කාරණාවක් නිසා. ඒ තමයි මේ සමාජ මාධ්‍ය ජාලා හරහා තාක්ෂණික දියුණුවත් එක්ක ගුවන්විදුලි රූපවාහිනි සහ වෙනත් අන්තර්ජාලාවන් ඔස්සේ ඉතාමත්ම ඉක්මනින් ලෝකයේ තියෙන දේවල් අපිට ගොඩාක් සමීප වෙනවා. මීට පෙරත් ලෝකේ බොහෝ දේවල් සිද්ධ වුණා. හැබැයි අපිට ඒවා sannivedana වුණේ නෑ හරියට. අපි ගම්පලාත් වල ඉන්න අයට මේක ගොඩක් දැනුනේ නැහැ. අද ගොඩක් ඉක්මනින්ම බොහෝ දේවල් දැනෙනවා. සමාජයේ හොඳ දේවලුත් ඉතාමත්ම ඉක්මනින් සමාජගත වෙනවා. බොහොම නරක නපුරු කටුක දේවල් ඉතාමත්ම ජනප්‍රිය තත්ත්වයකට පත් වෙනවා. අප දන්නා සමහර වෙලාවට මිනිසුන්ගේ තියෙන පහත් රුචිකත්වය කියලා කියන එක ඉතාමත්ම ශීඝ්‍ර ලෙස වර්ධනීමක් සිදු වෙනවා. ඇතැම් වෙලාවට අපිට පේනවා මේ අන්තර්ජාලය තුල පවා සමහර ධර්මදේශනාවන් වල පවා බොහොම ඕලාරික දේවල්, බොහොම කාමුක හැඟීම් ඇති වෙන දේවල් සහය වගේම භික්ෂුවක් විසින් ප්‍රසිද්ධ වේදිකාවකදී හෝ වේවා තමන්ගේ පෞද්ගලික ජීවිතයේදී හෝ වේවා සාමාන්‍ය කෙනෙක් සමග ගනුදෙනු කිරීමේදී පවා නොකිය යුතු සමහර දේවල් බොහොම රසවත් කර මිනිස්සු අහන්න පෙළවෙන ස්වභාවයක් තිබෙනවා. අපි බෞද්ධයන් විදියට බුද්ධිමත් පිරිස විදියට අපි අවධාරණය කරගන්න අවශ්‍ය වෙන්නේ මේ තථාගත ධර්මයේ මොනතරම් අනර්ග වටිනා සම්පතක්ද අපේ ජීවිතයට ලැබිච්ච දේ. උතුම් තථාගත ධර්මයේ තුල මේ 84000ක් ධර්මස්කන්ධය සූත්‍ර දේශනාවන් 17000කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මේ සංසාරයේ තුල අගක් මුලක් හොයාගන්න බැරි සත්‍යයට මේ ධර්ම මාර්ගයේ තුල උතුම් ධර්මයේ තුල කොච්චර සුන්දරත්වයක් ගොඩනගා ගන්න පුළුවන්ද? නිදහස් වෙච්ච මිනිස්සෙක් අපිට ළඟා කරගන්න පුළුවන්ද? ඒ නිසා බොහෝ වෙලාවට තාමත්ම පහත් රුචිකත්වයෙන් යුක්ත දේවල් මිනිස්සු දහස් ගණනින් තාමත්ම රස කර අහනවා. දේශකයන් වහන්සේලා දේශනා කරනවා. මම සඳහන් කරන්නේ ඔබට නිත් ශ්‍රාවක පින්වත් පිරිස අපි දන්න බොහොම බුද්ධිමත් අවබෝධයකින් යුක්තව මේ ධර්මය අහනවා. තමන්ගේ ජීවිතයේ තියෙන හැම මොහොතක් පාසාම මේ ධර්මයේ මාර්ගය තුළ වෙනසක් ඔබ අපේක්ෂා වෙන්නේ කටයුතු සිදු කරන්නේ. ඒ නිසා ඔබ වඩාත් අවධාරණයෙන් සංවේදීව එවැනි කාරණාවන් පිළිබඳව බොහෝ සිං සිතුවිය යුතු වෙනවා. මා සඳහන් කළේ සමාජ මාධ්‍ය හරහා බොහෝ දේවල් අපට ඉතාමත්ම ඉක්මනින් දැනෙන නිසා කොරෝනා වෛරසය පිළිබඳව සඳහන් කරනකොට ඉතිහාසෙත් මා සඳහන් කළා මෙවැනි වසංගත රෝගකාරක තත්ත්වයන් තිබුණා. මේක ඉතිහාසය පිළිබඳ පුංචි හැඳින්වීමක් කරපුවාම අත වශයෙන්ම ඒක චීන ජාතිකයන්ට තමයි මේ ආසාදිත තත්ත්වයේ මුලින්ම ගොඩ නැගුණේ. විශේෂයෙන් ඔබට මතක නම් 2002 වර්ෂයේදී මේ කොරෝනා පවුලටම අයිති වෛරසයක් ලෝකයේ තුල පැතිරලා ගියා. ඒ පැතිරුණ එක තමයි අපි SARS කියන නමින් සඳහන් කළේ. ඒකත් වසංගත රෝගකාරක තත්ත්වයක්.
මිනිස්සු 8,098 දෙනෙක් පමණ ප්‍රමාණයක් මේ රෝගයට ගොදුරු වුණා. 774ක පමණ ප්‍රමාණයක් එයින් මරණයට පත් වුණා. මේ SARS කියන වෛරස් රෝගතාගත තත්ත්වය ගොඩනැගුණේ පතිතුනේ උරුලෑවකුගේ මාර්ගින් කියන එක තමයි විශේෂයෙන් සඳහන් වෙලා තිබුණේ. ඊට පස්සේ තවත් වෛරසයක් ඇති වුණා මෑත භාගයේදී තමයි MERS කියන වෛරස රෝගකාරක තත්ත්වය. 2012 වර්ෂයේදී මේ වසංගත තත්ත්වය තිබුණා. රෝගීන් 2494 දෙනෙක් පමණ ප්‍රමාණයක් හිටියා. එයිනුත් 858 දෙනෙක් මරණයට පත් වුණා. එතකොට දැන් මෑත භාගයේදී චීනයේ දකුණු කලාපයේ වූහන් කියන නගරයේහි විශේෂයෙන් කරදිය මත්ස්‍ය වෙළඳපොළක් ආශ්‍රිත කරගෙන මේ රෝගකාරක තත්ත්වය කොරෝනා රෝගකාරක තත්ත්වය ඇති වුණා. පසුගිය දවස් කිහිපෙහි මෙය වෙනත් නමකින් සඳහන් කළ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අපි දැක්ක දේ තමයි අන්තර්ජාලයේ සහ අනිකුත් තැන්වල විශේෂයෙන් මේ මත්ස්‍ය වෙළඳපොළ පිළිබඳව දැකපු දේ. මේ මත්ස්‍ය වෙළඳපොළේහි වවුලන්, හාවන්, සර්පයන්, කුරුමිනියන් එවැගේම අනිකුත් අපේ ජීවිතය තුළ අපි දකින බොහෝ කෘමී සතුන් විශාල ප්‍රමාණයක් අත වශයෙන්ම මේ වෙළඳපොළේහි දකින්නට ලැබුණා. බොහෝ වෙලාවට මිනිසුන්ගේ මතයක් තිබිච්ච දෙයක් තමයි නාගයන් ආහාරයට ගැනීමෙන් හෝ එහෙම නැත්නම් වවුලන් අරගෙන වුන් සුප් එකක් විතර සකස් කිරීමෙන් ඒ ඇතිවිච්ච ස්වභාවයේ මත තත්ත්වයේ මත මේ කොරෝනා වෛරසය ඇති වුණායයි කියලා කියන එක බොහෝ සෙයින් මිනිස්සු අතර පැතිරිච්ච දෙයක්. දැන් අපි කල්පනා කරලා බලන්න අවශ්‍ය වෙනවා මිනිස්සු ඉතිහාසයේ තුලත් මේ මත්ස්‍ය මාංශය කියන එක අනුභව කිරීම කියන එක සිද්ධ කළා. මා මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් සඳහන් කරන්නේ නැහැ. හැබැයි ඒ වුණාට ඔබට මා සඳහන් කළ යුතු කාරණාවක් තිබෙනවා. ඒ තමයි අපේ විනය පිටකයේ සඳහන් වන කාරණාවක් තිබෙනවා. මේ භික්ෂූන්ට පිළි නොගැන්විය යුතු මාංශ වර්ග 10ක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ තමයි මිනී මස්, මනුස්ස මාංශය, ඇත් මස්, හස්ති මාංශය, අස්ව මස්, ඒ වගේම සිංහ මස්, කොටි මස්, දිවි මස්, බලු මස්, ඒ වගේම සරප මස්, වලස් මස්, රුර්ක. මේ කියන්නේ මස් මාංශ 10 භික්ෂුන් වහන්සේලාට අකප දේවල් විදිහට එසේ නැතොත් මිනිසුන්ට සකස් කළ පිළිල කළ පූජා කරන්න එපායයි කියලා අපිට අනුදැන වදාළ කාරණාවන්. මස් මාංශ අනුභව පිළිබඳව එක වෙනම දේශනාවක්. ඒ සමහරවිට බොහෝ මතභේදාත්මක දේශනාවක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි දේශනාවක් පිළිබඳව අත වශයෙන්ම දේශනා නොකර ඉන්න තරමට වෙලාවකට හිතනවා වඩාත් හොඳයි කියලා. ඒ දේශනා කිරීමෙන් කෙනෙක් පක්ෂපාතී වෙනවා, තවත් කෙනෙක් එකට විරුද්ධව බොහෝ වෙලාවට කටයුතු කරන්න පුළුවන්. ඒත් ඔබ අවබෝධයකින් යුක්තව මා මොකද්ද කළ යුත්තේ කියන එක පිළිබඳව හිතුවොත් කල්පනා කරොත් ඔබට මේන් ගොඩාක් පරිසම් වෙන්න පුළුවන්. දැන් මේ අනුභව නොකළ යුතු මේ මස් මාංශ අතර අපට පේනවා විශේෂයෙන් සුනක මාංශය, එහෙම නැත්නම් බලු මස්, ඒ වගේම සර්පයන්ගේ මස්. මේ සර්පය හඳුන්ලා තිබෙන්නේ අහි කියන අහි මාංශ විදිහට සඳහන් කරලා තිබෙනවා. අපට පේනවා මේ වෙළඳ පොළවල් වල විශේෂයෙන් මේ සර්පයන් විකුණන්ට නිරන්තරයෙන්ම දැකලා තිබෙනවා. ඒ වගේම ගෙවල් වල ඇති කරන සත්වයන් විදියට මේ සත්වයොත් බොහෝ වෙලාවට සුනකයන් විශේෂයෙන් මරණයට පත් කරලා ඔවුන් වෙළඳාමේ යෙදෙන ස්වරූපය අපි දැක්කා. දැන් කෙනෙක් මෙන්න මේ විදිහට තර්කයක් ගොඩනගන්න පුළුවන්. මස් මාංශ අනුභවය පිළිබඳව නෙමෙයි මා සඳහන් කරන්නේ, විශේෂයෙන් ධර්මානුකූලව මා සඳහන් කළේ ගැඹුරු විග්‍රහයකට අපි යා යුතුයි. එතනදී අපි දැකන කාරණාව තමයි ඉස්සර කාලෙත් මිනිස්සු විවිධ ගෝත්‍රික මිනිස්සු මස් මාංශ අනුභව කළා. අදත් තේරවාදී රටවල් විදියට සඳහන් වන ධර්මයේ තිබෙන තායිලන්තේ, වියට්නාමයේ සහ නිකුත් රටවල් වල බොහෝ මිනිසුන් මේ මස් මාංශ අනුභව කිරීම සිද්ධ කරනවා. ලංකාවෙත් මිනිස්සු මස් මාංශ අනුභව කිරීම සිද්ධ වෙනවා. ඉස්සර කාලේ හිටපු සත්වයන්ට ඇත්ත වශයෙන්ම ඔන් ස්වභාවික විදියට ඒ සත්‍යෝ ගොඩනැගුණ බවක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. අද බොහෝ වෙලාවට මිනිස්සු Tamanගේ ව්‍යාපාරයක් විදියට මේ මස් මාංශ ව්‍යාපාරය Tamanගේ ව්‍යාපාරයේ ජීවිතය තුළ ගෙනියනවා.
නොකළ යුතු වෙළඳාම් අතරත් ධර්මයේ තුල සඳහන් කරන කාරණාවක් තමයි මස් මාංශ වෙළඳාම සහ අවි ආයුධ වෙළඳාම් පිළිබඳව සඳහන් වෙනවා. එතකොට ඔබ දන්නවා සාමාන්‍ය වශයෙන් ගත්තොත් එහෙම කුකුල් මස් පරිභෝජනීය අපේ රටේහි බොහෝ වෙලාවට සිද්ධ වෙනවා. ඉස්සර කාලේදී ස්වභාවික විදියට සත්වෙක් මරණයට පත් වුණාට පස්සේ ඒ ස්වභාවික විදියට මරණයට පත්වෙච්ච සත්වයාගේ මස් මාංශ අනුභව කරවීම සාමාන්‍යයෙන් මිනිසුන්ගේ ජීවිතය තුළ තිබිච්ච දෙයක්. දැන් එතකොට අද සමහර වෙලාවට අපි කුකුලා කියන සත්වයා මිනිසු මරණයට පත් කළ අනුභව කරනවා. ඔහු කොයිතරම් ඉක්මනින් වඩා වර්ධනය කරගන්න අවශ්‍යද කියලා කිව්වොත් මා දන්නා තවර පරිදි දින 40-45 තිබිච්ච සත්වයා දැන් දින 21 දක්වාම අඩු කරලා පුළුවන් තරම් විවිධ රසායනික ද්‍රව්‍ය රසායනික දේවල් ඒ සත්තුන්ගේ ශරීරයට විදලා වුන් ඉක්මනින්ම වුන් වැඩිමහලු තත්ත්වයකට නැත්නම් වර්ධනීය තත්ත්වයකට පත් කරනවා. එතකොට අපි මේ ආහාර අනුභවය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම විස සහිත වූ ස්වභාවික විදියට වර්ධනය වෙන්න ඕන සත්වෙක් තාමත්ම ඉක්මනින් අර පිපෙන්න ඕනේ මලක් નિયમિત කාලයේ පිපෙන්න දෙන්නේ නැතුව අපි ඊ타මත්ම අඩු කාල පරිච්ඡේදයක් තුළදී එය මල පිපීමට සලස්වනවා වගේ විවිධ බාහිර උපක්‍රමයකින් මේ සාහිත්‍යයේ තියෙනවා. සමහර කෙනෙක් දන්නවා රාහුල හඳුරුක මොකක් ගැනද මේ සඳහන් කරේ කියලා කොටේ යුගයේදී. එතකොට එවැනි අවස්ථාවක් යම් වෙලාවක ඇති වුණොත් ඒ ස්වභාවික විදියට හැදෙන්න තියෙන දේ අතරමඟදී සකස් කරපු දෙයක්. අප දන්නා පරිදි සමහර වෙලාවට ඔය විදේශ රටවල් වල නාගයන් පවා ගොවි පොළවල් විදියට වුන් නැති කරනවා. ස්වභාවික විදියට ඒ සත්වයන් හැදෙන්න වැඩෙන්න කාල පරිච්ඡේදයක් තියෙනවා. එහෙත් මිනිසුන්ගේ තියෙන කෑදරකම ප්‍රධාන වශයෙන්ම තියෙන මිනිසුන්ගේ තියෙන අවිද්‍යාව ප්‍රධාන වශයෙන්ම තියෙන මිනිසුන්ගේ තියෙන තමන්ගේ ජීවිතය තුළ තිබෙනා මූලිකම හේතුව තමයි මේ ලෝභ සහගත සිතුවිල්ල. මේ කෑදරකමත් එක්ක ගොඩනැගිච්ච ස්වභාවය මත ඒ සත්වයන්ට පවා විවිධ බෙහෙත් වර්ග ඔවුන්ගේ ශරීරගත කරලා ඉතාමත්ම කෙටි කාල පරිච්ඡේදයක් තුළ ඒ සත්වයෝ පෝෂණය කරලා පෙන්නනවා. ඔවුන් අවුරුදු 4-5ක් වැඩෙන්න ඕන සත්වෙක් සමහරලාට මාස 3-4කින් එවැනි වර්ධනීය තත්යකට ගේනවා. එතකොට මේ මස් මාංශ අනුභව කිරීම බොහෝ දේවල් තමන්ගේ ජීවිතයට මිනිස්සු හිත කරයයි කියලා හිතුවත් මේ මිනිස්සු පරිභෝජනය කරන බොහෝ දේවල් නිසා තාමත්ම කෙටි කාල පරිච්ඡේදයක් තුළ පෙන්වන්නේ අපිට පේනවා මිනිසුන්ගේ ශරීරයේ තුළ පුදුම විදිහේ ලෙඩ දුක් ප්‍රමාණයක් ඇති වෙලා තිබෙනවා. අපි කන බොහෝ දේවල් වල මස් මාංශ පමණක්ම නෙමෙයි අපි ගන්නා සෑම ආහාරයකම විස තට්ටු පිටින් බැඳිලා සකස් වෙලා තිබෙනවා. අප ගන්නා එළවලු වල කොයිතරම්නම් විස ප්‍රමාණයක් අපේ ශරීරගත වෙලා තිබෙනවාද? මේ බොහෝ දේවල් ස්වභාවික පරිසරයේ තුල සැදිලා සකස් වෙලා මිනිසාට ප්‍රයෝජනවත් වෙන ආකාරයට තියෙන ඕන දේවල් මිනිසුන්ගේ තියෙන අවිද්‍යාව නිසා, කෑදරකම නිසා මේ පරිසරයේ ජීවිතයේ සම්පූර්ණ චර්යාවන් වෙනස් තත්යකට පත් වෙලා තිබෙනවා. ඒ චර්යාවන් වෙනස් තත්යකට පත් වෙලා තිබෙන නිසා මිනිසුන්ට තාමත්ම ඉක්මනින් ලෙඩ දුක් ආදිය පැතිරෙනවා. එතකොට මේ ලෙඩ දුක් ආදිය පැතිරෙන එක වෛරස් සහගත ස්වරූපයේ කොච්චර ප්‍රබල ආකාරයකට තිබෙනවද? අපි අඩුම තරමින් හිතුවොත් එහෙම චීනයේ තියෙන කොරෝනා වෛරසයට වඩා අතිශය භයානක රෝගකාරක තත්ත්වයක් අපේ රටේ තියෙන ඩෙන්ගු වසංගත රෝගකාරක තත්ත්වය. පසුගිය කාල පරිච්ඡේදය තුළ අපි දැක්කා අපේ රටේ තියෙන රෝහල් වල එකපාරටම එක වාට්ටුවක්වත් හිස් නැතුව සෑම වාට්ටුවක්ම පිරීලා ඉතිරලා යනවා ඩෙන්ගු රෝගී තත්ත්වෙන්, වෛරස් සහගත රෝගී තත්ත්වෙන්. මිනිසුන්ගේ ශරීරයට කොච්චර තමන්ගේ ජීවිතයට සෙම් සහ අනිකුත් ආබාධ තියෙනවාද? පුදුම විදිහේ ඉක්මනින් රෝගකාරක තත්ත්වයන් ඇති වෙනවා. පිළිකා වගේ රෝගකාරක තත්ත්වයන් ඉතාමත් මික්මින් ඇති වෙනවා. මිනිසුන්ගේ ජීවිතය තුළ හරි මානසික වශයෙන් ලොකු ආතතියක් අපේ ජීවිතය තුළ ගොඩ නැගෙනවා. මේ දේ අප නැති කරන්න නම් ධර්මානුකූලව හිතලා කල්පනා කරලා පරිසරයට ආදරය කරන ලිංගිකකමක් දක්වන සත්‍යයට ලිංගිකකමක් දක්වන මිනිසෙක් අපේ ජීවිතය තුළ අපි බිහි කරගත යුතු වෙනවා. ඒට ලොකු ව්‍යායාමයක්, ලොකු වෙහෙසක් මගේ ජීවිතය තුළත් ඔබේ ජීවිතය තුළත් ඇති කරගත යුතු වෙනවා. දැන් මා ඒ කාරණාව අවසානයේ සඳහන් කරන්න ඉඩ තියෙමින් මා සඳහන් කරන්නන් අප සඳහන් කළානේ මේ කොරෝනා වෛරසයත් එක්ක බොහෝ දෙනෙක් කතා කරපු දෙයක් තමයි
අහිවාත කියන රෝගකාරක තත්ත්වය. අහිවාත කියන රෝගකාරක තත්ත්වය ගැන කියනකොට බොහෝ දෙනෙක් සඳහන් කළා මේ රෝගකාරක තත්ත්වය එදා බුද්ධ කාලයේ තුලත් අපිට දකින්න පුළුවන්කමක් තිබුණා කියලා. ඇත්ත. හැබැයි එය කොරෝනා කියන වෛරස රෝගකාරක තත්ත්වයෙන් නෙමෙයි. වසංගත රෝගකාරක තත්ත්වයක් විදිහට තිබිච්ච දෙයක්. මේ පිළිබඳව අටකතාවන් වල සහ ශබ්දකෝෂාර්ථ අරගෙන බලනකොට විවිධ අදහස් උදහස් තිබුණත් සංක්ෂිප්ත කරලා ඔබට කාරණාවක් සඳහන් කරන්න පුළුවන්. දැන් අපේ අහි කියලා කියන්නේ සර්පයාට. අපේ සංයුත්ත නිකායේ තිබෙනවා ආසී විසෝපම කියලා සූත්‍ර දේශනාවක් පිළිබඳව. මිනිස්යාගේ තියෙන කේන්තිය පිළිබඳව, ව්‍යාපාදයේ පිළිබඳව, තරහව පිළිබඳවත් සඳහන් කරපු දේශනාවක් තිබෙනවා. එතනදිත් මේ සර්පයාට යම් යම් කාරණාවන් උපමා කිරීම සිදු කරලා තිබෙනවා. බොහොම සංක්ෂිප්තව සඳහන් කළොත් පුජ්‍යලයකට තමන්ගේ ජීවිතයේ තුල කිසියම් කාරණාවක් නිසා වෛරයක්, ක්‍රෝධයක් ඇති වෙන්න පුළුවන් ක්‍රම කීපයක් ඔස්සේ. එකක් තමයි සර්පයා කාපු ගමන් විසයි පස්සේ විස නැහැ. ඒ වෙලාවේ විසයි පස්සේ විස නැහැ. හැබැයි දෙවෙනි සර්පයා කාපු ගාම සර්පයා කාපු වෙලාවේ විස නැහැ, පස්සේ විසයි. පළවෙනි එක්කෙනා කාපු ගමන් විසයි පස්සේ විස නැහැ. දෙවෙනි එක්කෙනා කාපු වෙලාවේ විස නැහැ, පස්සේ විසයි. තුන්වෙනි එක්කෙනා කාපු වෙලාවෙත් විසයි, පස්සෙත් විසයි. හතරවෙනි කෙනා කාපු වෙලාවෙත් විස නැහැ, පස්සෙත් විස නැහැ. සර්පය හතර දිනක් පිළිබඳව මේ අපට පෙන්눔 කරන කාරණාව සූත්‍රගත තොරතුරු වල තියෙන දෙයක්. සර්පයා කාපු ගමන් විසයි, පස්සේ විස නැහැ. කෙනෙකුට කේන්ති ආවා, කේන්ති තියාගෙන හිටියා, ඒ වෙලාවෙන් පිට කළා, පස්සේ විස නැහැ. පස්සේ මතකයේ තියාගෙන අදහස සංඥාව තියාගෙන ජීවත් වෙන්නේ නැහැ. දෙවෙනි වර්ගයේ සර්පයා ඒ වෙලාවේදී කේන්ති පෙන්වන්නේ නැහැ. හැබැයි හිතේ තියාගෙන ඉඳලා කවදාරි දවසක පරිගැනීම සිද්ධ කරනවා. ඒක අන්තිම භයානක වැඩක්. පළවෙනි එකත් භයානක වැඩක්. තුන්වෙනි එක කොයි වෙලාවෙත් විසයි. දැන් කාපු වෙලාවෙත් විසයි, පස්සෙත් විසයි. එතකොට මිනිස්සුන්ට කතා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඊළඟට හතරවෙනි සර්පයා කාපු වෙලාවෙත් විස නැහැ, පස්සෙත් විස නැහැ. ඔහුට කිසිදු ආකාරයක ව්‍යාපාද සිතුවිල්ලක් ඇති වෙන්නේ නැහැ, තරහක් වෛරයක් ඇති වෙන්නේ නැහැ. ඕනෑම දෙයක් දරා ගැනීමේ ආත්ම ශක්තිය Tamanගේ ජීවිතය තුළ ගොඩනගාගෙන වඩාත් යහපත් විදිහට ජීවිතය ගත කරනවා. එතනදී මේ සර්පයායයි කියලා සඳහන් කළේ අත වශයෙන්ම මේ සර්පයාගේ තියෙන විස පදනම් කරගෙන. අපට සඳහන් කරන්නම් පසුව මේ ශබ්දකෝතාර්ථ සහ අනිකුත් තැන්වල සඳහන් කාරණාවත් එක්ක කොරෝනා වෛරසයට මොනතරම් මේකේ සම්බන්ධකමක් තියෙනවද කියලා. ඊළඟට මේ සංයුත්ත නිකායේ ආසීවිසෝපම සූත්‍ර දේශනාවේදී අපිට පැහැදිලි කරනවා ඔබ දන්නවා මේ පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේ පිළිබඳව සඳහන් කරනකොට විශේෂයෙන් මේ සර්පයන් හතර දිනක් පිළිබඳව සඳහන් වන කාරණාව. කට්ට මුඛ ඒ කියලා කියන්නේ මේ සර්පයා කාපු ගාමන්ම ඇඟ ගල් ගැහිලා යනවා. ඒ වගේම දෙවෙනි සර්පයා තමයි පූතිමුඛ. මේ සර්පයා කාපු ගාම අපේ ශරීරය කුණු වෙලා ඉදිමිලා සැරව ගලනවා වගේ තත්යකටපත් වෙනවා. තුන්වෙනි සර්පයා තමයි අග්ගිමුඛ. මෙයා කාපු ගාමන්ම අපේ ශරීරය අලු වෙලා පිච්චිලා යනවා. හතරවෙනි සර්පයා තමයි සත්ත්වමුඛ. මෙයා දෂ්ට කරපු ගාම ශරීරයේ තැන් තැන් වල හිල් හැදිලා එහෙම නැත්නම් වැහැරිලා ගිහිල්ලා යම් යම් ආකාරයේ වෑයකින් රහිනවා වගේ ශරීරය තුළ යම් යම් සිදුරු ඇතිවීම සිදු වෙනවා. මේකත් සඳහන් කළේ එතකොට මේ සර්පයා පිළිබඳව සඳහන් කරන කාරණාවට. ඔබට පේනවා ඇති මේ වගේ සර්පයෙක් කෑවට පස්සේ මේ සර්පයාගේ මොනතරම් විසක් අපිට දකින්න පුළුවන්කමක් තියෙනවද කියලා. දැන් එතකොට මේ පාවිච්චි කරපු වචනේ තමයි අහිවාත කියලා කියන්නේ. දැන් නිතරම පාවිච්චි කරපු දේ තමයි සමාජ මාධ්‍ය ජාල සහ බොහෝ දේවල් වල අහිවාත රෝගය මේ කොරෝනා වෛරසයට සමානයි කියන එක. මේ අහි කියන වචනේ සාමාන්‍ය තේරුම තමයි සර්පයා කියන එක. එතකොට වාත කියලා කියන්නේ සුළඟ. එතකොට සර්පයේ මාර්ගයෙන් සුළඟ හරහා අපිට ඇති වෙන රෝගයක් අහිවාත විදියට බොහෝ දෙනෙක් හඳුනාගත්තා. දැන් මේකේ දෙකක් වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. මුලින් ඔබට සඳහන් කරපු කාරණාවල ඔබට පේනවා මේ අහිවාත කියන රෝගය විශේෂයෙන් මේ සර්පයාගේ උපමාවත් එක්ක ගත්තට පස්සේ සර්ප විසත් එක්ක උපමාවට ගත්තට පස්සේ මෙතනදී කාරණා දෙකක් පැහැදිලි කරන්න පුළුවන්. එකක් තමයි සර්පයන්ගේ මාර්ගයෙන් සර්පයෝ නිසා සුළඟ හරහා අපේ ශරීරයට ඇතිවෙන්නා වූ රෝගකාරක තත්ත්වයක්. එසේ නැතහොත් මේ සර්පෙක් කෑවට පස්සේ අපේ ශරීරයේ විස ඉතාමත්ම ඉක්මනින්
තාමත්ම සීග්‍රයෙන් අපේ ශරීරයේ පුරාම ගමන් කිරීම සිද්ධ වෙනවා. මේ වසංගත රෝගකාරක තත්ත්වයක් ඇති වුණාට පස්සේ මේ වසංගත රෝගකාරක තත්ත්වය සර්පයන්ගේ විස ශරීරයේ පුරාවම පැතිරලා යනවා වගේ ඉතාමත්ම සීග්‍රයෙන් ඉක්මනින් මුළු මහත් ලෝකයේ ඉන්න සත්ත්ව කොට්ටාසයන් ඒ ගොදුරක් බවට පත් වෙන්න පුළුවන්. ඒ අර්ථ දෙකින්ම අපිට කහ ගන්නට පුළුවන්කමක් තිබෙනවා. දැන් අපි ගත්තොත් එහෙම අහිවාත කියලා කියන රෝගකාරක තත්ත්වය අපේ බෞද්ධ සාහිත්‍යය තුළ අපට නිරන්තරයෙන්ම හම්බෙච්චි කාරණාවක් බවට පත් වෙනවා. අප දන්නවා රතන සූත්‍ර දේශනාවත් ඒ වගේම විශේෂයෙන් කච්චප ජාතකයත් ඒ වගේම කුම්භඝෝෂ සිතානන් පිළිබඳව කරපු වස්තුවේදීත් ඒ වගේම ධම්මපදත්ත කතාවේ අපමාද වර්ගයේ සඳහන් වන සාමාවතී කතා වස්තුව තුලත් අපට මේ අහිවාත කියලා කියන රෝගකාරක තත්ත්වය පිළිබඳව සඳහන් වීමක් සිද්ධ වෙනවා. දැන් බෞද්ධ සාහිත්‍යය අපට පෙන්වා දෙන ආකාරයකට මේ මාරාන්තික රෝගකාරක තත්ත්වය ගෙදරක ජීවත් වෙන පුංචිම මැසි මඳුරුවන්ට ඉස්සරලාම හට ගැනීම සිද්ධ වෙනවා. ඊට පස්සේ ගෙවල් වල ඇති කරන බල්ලෝ සහ පූසන්ට මේක ඇති වෙනවා. ටික වෙලාවක් යනකොට ටික කාලයක් යනකොට ගෙවල් වල ඇති කරන විශාල සතුන්ට ඒ කියලා කෙනෙක් ගහුමයි සාදී සතුන්ට ඇති වෙනවා. ඊට පස්සේ නිවසේ ජීවත් වෙන අනිකුත් මිනිසුන්ට ඇති වෙලා ක්‍රමයෙන් මේ මුළු සත්ත්ව ප්‍රජාවම ජම්බිලාවකදී නැති වෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඒකට මේ ඉස්සර කාලේදී මේක ඇති වුණා අහිවාත රෝගකාරක තත්ත්වය. අපේ විනය පිටකෙත් මේ අහිවාත කියලා කියන වචනේ ඒ විදිහටම පාවිච්චි කිරීම සිදු වෙනවා. අහිවාත රෝගකාරක තත්ත්වයක් ඇතිවීම. දැන් ඔබ දන්න කුම්භඝෝෂ සිටුතුමාගේ කතාවස්තුවේදී අපිට පේනවා මේ අහිවාත රෝගය ඇති වුණ එක්තරා අවස්ථාවකදී ගෙදරකට මේ ගෙදර හොඳ ධනයක් තිබිච්ච කෙනෙක් මිනිසුන්ට ධනයක් බලයක් මොන දේ තිබුණත් මේ ලෝකයේ තුල රෝගයක් ඇති වුණාට පස්සේ කර්මීය Tamanගේ ජීවිතය තුළ විපාක විඳින්න සිදු වුණාට පස්සේ මේ එකදු දෙකකින්වත් අපේ ජීවිතේ ගලව ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. චීනයේ කොරෝනා වෛරසය ඇති වුණාම මේ ලෝකයේ තුල ඒ වෛරසය සල්ලි තියෙන මනුෂ්‍යයටත් හැදෙනවා, දුප්පත් මනුෂ්‍යයටත් හැදෙනවා. තනතුරු ඇතත් නැතත් සියලු දෙනාටම එකම ආකාරයකට එක බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා එවැනි වෛරස් සහගත ස්වභාවයක් ඇති වුණොත් ඒ පොදුවේ සියලුම සත්ත්ව කොට්ටාස වලට බලපාන්නට පුළුවන්කමක් තිබෙනවා. අපිට පේන කුම්භඝෝෂ කතාවස්තුව තුල තියෙන්නේ 80 කෙලක් ධනස්කන්ධයේ තිබිච්චි ගෙදරක හිටපු සිටු පවුලකට මේ රෝගකාරක තත්ත්වය ඇති වෙනවා. මේ රෝගකාරක තත්ත්වය ඇති වුණාට පස්සේ ගෙදර ඉන්න සියලු දෙනාටම මේ රෝගය ඇති වෙනවා. ඒ වෙලාවේදී Tamanගේ දෙමව්පියන් Tamanගේ එකම පුත්‍රයා සිටිනවා. ඒ පුතාට මේක ඇති වෙන්නේ නැහැ. පුතාට කියන්නේ මෙය බේරීම සඳහා මෙතනින් ඉවත් වෙලා යන්න කියන එක. ඔබ දන්නවා ඒකේ කතාවස්තුවේ සඳහන් වෙන්නේ ගෙදර තියෙන බිත්තිය පලාගෙන යන්න කියලා කියනවා. මේ බිත්තිය කඩාගෙන පලාගෙන ගියනවයි කියලා කියන එක කෙනෙක් මේක විහිළුවකට හිතන්න පුළුවන්කමක් තිබෙනවා. හැබැයි මේක එක්තරා ආකාරයකට ඒ කාලේ හැටියට පාවිච්චි කරව කෙම් ක්‍රමයක් වෙන්නත් පුළුවන්. අදත් අපට අපේ ජීවිතයේ තුළ ශිකර්මාන්ත ජීවිතයේහි විශේෂයෙන් මේ කෙම් ක්‍රම පාවිච්චි කරනවා. අපේ ස්වභාව ධර්මියත් එක්ක ජීවත් වෙනකොට ගහකොළ සතාසේපාවා සහ ඉරහඳත් එක්ක අපේ මනුෂ්‍යයා තුළ තිබිච්චි අවියෝජනීය බැඳීම, ඒ ගෞරවය, ඒ ලිංගතුකම සීල දේවල් ආරක්ෂා කරගත්තා. ඒ කෙම් ක්‍රම තුළ ස්වභාව ධර්මයේ තුළ තියෙන දේවල් සිද්ධීන් සමග ලොකු ගැළපීමක් සිද්ධ වෙනවා. අර බිත්තිය පලාගෙන යන්න කියලා කිව්වේ ඒ කාලේ හැටියට මිනිස්සු පාවිච්චි කරව කෙම් ක්‍රමයක් වෙන්න පුළුවන්. එසේ නැතොත් ඒ පලාතින් අයින් වෙලා ජීවත් වීම අපිට පේනවා චීනයේ වුහාන් ප්‍රදේශයේ හිටපු සියලුම මිනිස්සු බොහෝ දෙනෙක් ඒ තැන් වලින් අයින් කළා. රෝගී පැතිරෙන්න බොහෝ සිංහලකටක් තිබෙන නිසා. ඒකට මේ කුම්භඝෝෂ කතාවස්තුවේ සඳහන් වෙන ඔහු එක්තරා නගරයකට ගිහිල්ලා ඔහු ජීවත් වෙනවා. ඔහු රස්සාවක් විදියට උදේ පාන්දර මිනිස්සු කෑ ගස්වලා නැගිට්ටෝන එකයි කරන්නේ. ඒ කාලේ හැටියට අද වගේ විවිධ තාක්ෂණික උපකරණ තිබුණේ නැහැ. ඔහුගේ කටහඬ පරීක්ෂා කරපු කෙනෙක් ඔහුගේ ජන්ම පත්‍රයට අනුකූලව ඔහු වටිනා පුත්‍රයෙක් විදියට, පුණ්‍යවන්ත පුත්‍රයෙක් විදියට, සිටු පුත්‍රයෙක් විදියට හඳුනා ගන්නවා. රජතුමාට දැනුම් දෙනවා. ඒ අනුව ඔහුගේ මුල් නිවසට ගිහිල්ලා ඒ ධනිය ආදී ලබා ගැනීමෙන් ඔහුට කුම්භඝෝෂ තනතුර ලබා දෙනවා. මේක බොහොම සරල කතා ප්‍රවෘත්තියක්. හැබැයි අපට පේනවා මේ කතාවස්තුව තුළ මේ රෝගකාරක තත්ත්වයේ පිළිබඳව සඳහන් කළාට පස්සේ දැන් මෙවැනිම රෝගකාරක තත්ත්වයක් පිළිබඳව අප දන්නවා රතන සූත්‍ර දේශනාව තුලත් අපට දකින්න පුළුවන්කමක් තිබෙනවා. දැන් ඊට ඉස්සෙල්ලා අපිට කියන්න පුළුවන්කමක් තිබෙනවා මේ ශබ්දකෝෂාර්ථය අරගෙන බලනකොට විශේෂයෙන් මේ ගුණසේන මහා සිංහල ශබ්දකෝෂෙත්
විවිධ අර්ථයන් අපට පෙන්වුම් කරලා තිබෙන සමහර අය විවිධ රෝග වලින් නම් සඳහන් කරලා තිබෙනවා. දැන් ওই ඉස්සර කාලේදී හිමාල වන ප්‍රදේශයේහි විශාල නාගරාජයන් ඉන්නවා. ඒ විශාල නාගරාජයන් ඔවුන් පල්ලෙහාට විස වාතයක් ඔවුන් නෙවීම සිද්ධ කරනවා. ඒකයි මේ අහිවාතයක් විදිහට සඳහන් කරලා තිබෙන්නේ. අපි දන්නේ ඇත්ත වශයෙන්ම අපේ මේ සර්ප වර්ගය පිළිබඳව සඳහන් කරනකොට ඒ සර්ප වර්ග 1000 ගාණක් දක්වාම විහිදෙනවා. එදා බුද්ධ කාලයේදී අපේ දේශනාවන් වල සඳහන් කරපු සර්ප කොට්ටාස ඒ වර්ගයන් අද සමහර වෙලාවට විද්‍යාත්මක ලෝකයේ ඉන්න සත්ත්ව විද්‍යාඥයින් සමහරලාට හොයලා නැතිව ඇති. හැබැයි ඒ තරම් දුරකට මේක ගමන් කිරීමක් සිද්ධ වෙනවා. දැන් අපිට පේනවා විශාලා මහනුවරත් ඇතිවිච්ච මේ රෝගකාරක තත්ත්වය තුල විශේෂයෙන් ඇති වුණේ දුර්භික්ෂ තත්ත්වයක් ඇති වුණා. ඒ දුර්භික්ෂ තත්ත්වයක් මත විශේෂයෙන් කණ්ඩ බොණ්ඩ දෙයක් තිබුණේ නැහැ. ඊළඟට මිනිස්සු ඒ කණ්ඩ බොණ්ඩ දෙයක් නැති නිසාම දුප්පත් මිනිස්සු මැරෙන්න පටන් ගත්තා. මුළු නගරේම විශාල නියගයක් ඇවිල්ලා. ඊළඟට අනිකුත් මිනිස්සු මරණයටපත් වෙන්න පටන් ගත්තා. ඊළඟට මිනිස්සු මරණයටපත් අවස්ථාවලදී මිනි තැන් වල දැම්මා. ඒ වගේම ඒ අවස්ථාවලදී අමනුෂ්‍යයන් බිහි වෙන්න පටන් ගත්තා. ඒ මිනි තැන් වල දැමීම නිසා රෝගකාරක තත්ත්වයක් ඇති වුණා. ඊළඟට මොකද වෙන්නේ? දුර්භික්ෂ තත්ත්වයත් ඒ වගේම රෝග තත්ත්වයත් අමනුෂ්‍ය තත්ත්වයන් කියන මේ රෝග තත්ත්වයන් සීලුම දේවල් විශේෂයෙන් බය ඇති වුණා. එතකොට මේක පේනවා මේ අහිවාත කියලා එතනදී සඳහන් කළාට පස්සේ වසංගත රෝගකාරක තත්ත්වයක් මෙතනදී මේ සර්පයන්ගෙන් උදා වෙච්ච සර්පයක් නෙමෙයි තියෙන්නේ. අපිට පේන්නේ මිනි තැන් වල දාපු නිසා ඇතිවිච්ච විස බීජ හරහා ගොඩ නැගිච්ච දෙයක්. තාමත්ම ඉක්මනින් ඒ සියලු දේවල් මිනිස්සු අතරට පැතිරලා ගියා. අපිට පේනවා ඌවහන් නගරයේ තුල ඇතිවිච්ච ඒ වෙළඳ පොළවල් වල සත්වයන් ඝාතනය කරලා ඔවුන්ගේ ලේ මුළු ප්‍රදේශය පුරාම පැතිරලා යනවා. ඒ වෙළඳ සැල පුරාවටම ලේ විවිධ සත්තුන්ගේ ලේ. ඒකට මේ මෙවැනි තැන්වලදී විස බීජ සත්වයන් ගොඩ නැගෙන්න පුළුවන්. බොහෝ වෙලාවට කිසිදු ආරක්ෂක ක්‍රමවේදයක් නැතුව එවැනි තැන්වලදී පිරිසුදුකම අඩුකම නිසා විවිධ වසංගත රෝගකාරක තත්ත්වයන් විවිධ සුද්‍ර ජීවීන් නැති වෙලා ඉතාමත් ඉක්මනින් සුළඟ හරහා මේ වගේ දේවල් මිනිසුන්ට විශේෂයෙන් සුළඟ හරහා ඇතිවෙන්න බොහෝ ඉඩ කඩක් තිබෙනවා. දැන් එතකොට අපිට පේනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරවලා උන්වහන්සේ කරපු දේ තමයි මේ රතන සූත්‍ර දේශනාව සිද්ධ කරලා විශේෂයෙන් පිරිත් පැන් ඉහලා එක සුද්ධ පවිත්‍ර කිරීම. අපට පේනවා මේ කතාවේදී අට කතාවන් සහ අනිකුත් දේවල් පරිශීලනය කරනකොට මුලින්ම මේ නගරයේ පිරිසුදු කිරීම සිද්ධ කළා. ඇත්ත වශයෙන්ම පිරිසුදුකම කියලා කියන්නේ අතිශය වැදගත් වෙන කාරණාවක්. මේ සුද්‍ර ජීවීන් සහ අනිකුත් දේවල් වලට මනුෂ්‍යයාගේ ශරීර සෞඛ්‍ය විශේෂයෙන් ගොඩනගා ගන්නට තාමත් වැදගත් වෙනවා පිරිසුදුකම කියන එක. අපි දන්නවා ඩෙන්ගු රෝගීකාරක තත්ත්වයේ ඇති වෙන්නෙම පරිසරය තුල අපි නිසි කළමනාකරණයක් නොමැතිකම නිසා. තැන් වල කසල දාන එක සහ නොයෙකුත් දේවල් සිදු කරන නිසා කෙනෙක් Tamanගේ නිවසක ඒ ආරක්ෂකව සකස් කරගෙන හිටියත් හැබැයි වටපිටා පරිසරය තුල ජීවත් වෙන සමස්ත ජන ප්‍රජාවම මේ ගැන අවබෝධයක් නැති වුණාම ඔවුන් කරන යම් වැරදි ක්‍රියාවන් නිසා වැරදි විදියට ඒ මිනිසුන්ටත් ඒක බලපානවා. ඒ වගේම යහපත් ජීවිත අනිත් මිනිසුන්ටත් ඒක බලපාන්න පුළුවන් නිසා සමස්ත ජනතාවටම තමයි විශේෂයෙන් අපට මේදී විශේෂ අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන්නේ. අද අපි දේශනාවට මම හිතනවා මේක ගොඩාක් දීර්ඝ විස්තරයක් අපිට කරන්න සිද්ධ වුණත් නමුත් මේ අවසන් භාගයේදී මා සඳහන් කරන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි කවුරුත් විශ්වාස කළ එක්ක සුළඟ හරහා ඇති වෙන වසංගත තත්ත්වයක් එහෙම නැත්නම් සර්පයන් හරහා ඇතිවෙච්ච වසංගත තත්ත්වයක් කොයි එක නමුත් අපට අපේ ජීවිතය තුළ උගන්වපු ආරක්ෂක ක්‍රමවේදයක් අපේ ජීවිතය තුළ තියෙනවා. ඒ තමයි මේ කන්ද පිරිත හරහා අපට දේශනා කොට වදාළේ. මේ කන්ද මේ කියන වචනය මා මුලින්ම සඳහන් කළා. අත වශයෙන්ම මේ අපේ සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ ဒုတိ ය මෙත්ත සූත්‍රයේ විදියට. දවසක් භික්ෂුන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ සර්පයන් දස්ස කිරීම නිසා උන්වහන්සේ අපවත් වෙනවා. තමන්ගේ ගිනිහල් ගේට දර කපන්න සකස් කරන්න ගියපු වෙලාවෙදී. ඒ වෙලාවෙදී මේ කාරණාව භාග්‍යවතුන් වහන්සේට සඳහන් කළාට පස්සේ තථාගතයන් වහන්සේ ඒ වෙලාවෙදී පැහැදිලි කළේ මේ භික්ෂුව මේ සර්ප කුල 4කට මෛත්‍රී නොකරපු නිසා තමයි මේක සිද්ධ වුණේ යයි කියලා. දැන් ඒකෙන් අදහස් කරන්නේ අපි මේ පරිසරයේ සහ ලෝකයට අපි කොයිතරම්නම් මෛත්‍රී සහගත ස්වરૂපයක් වැඩි යුතුයිද කියන කාරණාව. පින්නත් එතනදී තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි ඔබට ඔබේ ජීවිතේට
ලෝකයට සත්‍යයට ඔබේ කරුණාව ඔබට පතුරවන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ කරුණාව පැතිරවීමේදී ඔබ ජීවිතය තුළ ඇති කරගන්නා ආධ්‍යාත්මික ශක්තිය තමන්ගේ ජීවිතයට විශේෂයෙන් මේක ලොකු වටිනාකමක් ගෙනත් දෙනවා. විරූපක්කෙහි මේ මෙත්තං මෙත්තං ඒරාපතෙහි මේ චබ්භ්‍යාපුත්තෙහි මේ මෙත්තං මෙත්තං කන්නා ගෝතම කෙහිච. මේ විරූපාක්ෂ කියන රාජ කුලයටත් ඒරාපත කියන සර්පරාජ කුලයටත් එවගේම චබ්භ්‍යහපුත්ත කියන සර්පරාජ කුලයටත් කන්නා ගෝතම කියන සර්පරාජ කුලයටත් මේ සර්පයන් ගැන විස්තර කරන යනකොට අපිට පේනවා දේශනාවන් වල 1024ක් දක්වාම මේ සර්ප කුල තිබෙනවා. මෙන්න මේ සියලුම සර්පයන්ට මගේ මෛත්‍රී සහගත චේතනාව ඇති වේවායයි කියලා අපි පුහුණුවක් ඇති කරගන්න අවශ්‍ය නොබ සූත්‍ර දේශනාව හොඳට හොයලා බලන්න ඔබට මේක තවදුරටත් තොරතුරු හොයා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. මගේ ලබන සතියේ සඳුදා රාත්‍රී දේශනාවේදී අනිකුත් දේශනාවටම සම්බන්ධ කරගනිමින් මේක මේ දේශනාවේ තියෙන වටිනාකම පිළිබඳව ඔබට තවදුරටත් මම එතනදී බොහොම සංක්ෂිප්තව දේශනා කරන්න බලාපොරොත්තු වෙනා නිසා ලබන සතියේ දේශනාවත් ඔබ නිවැරදිවම ශ්‍රවණය කරන්න කියන එක මතක් කරනවා. අද අපට මේ රාත්‍රී කාලෙදී මෙපමණයි ඔබට ධර්මයේ දේශනා කරන්නට ඉඩකඩක් තිබෙන්නේ. ජීවිතයේ ආරක්ෂාව ඇති කරගන්නට අපට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරගන්නට අපේ චර්යාවන් සකස් කරගන්න අවශ්‍ය වෙනවා. පරිසරිත ලෝකයට අපි දක්වන ආදරේ කරුණාව ඔබේ සිත තුළ කොහොමද ගොඩනගා ගන්නේ කියලා කියන එක භාග්‍යතුන් වහන්සේ අපට අවධාරණය කරපු කාරණාවක්. ඔබ සියලු දෙනාටම බොහොම නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්නට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ ගුණීය බලය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් රාත්‍රී කාලයේදී මේ උතුම් දේශනාව සඳහා Tamanගේ පින්වන්තෝ දායකත්වයේ ලබා දුන්න අවිස්සාවෙල්ල නාපාවල කපුවැල්ල අංක 135 සී නිවසේ පදිංචි BPPS පතිරණ මහතා සහ MPS සඳමාලි මහත්මියතුළු පවුලේ සැම විශේෂයෙන් රැස් කළා වූ මේ සියලුම පුණ්‍ය කර්මයන් 2019 පෙබරවාරි මාස 17 වෙනි දින වියෝවි අද දිනට වසරක් සපිරෙන පස්යාල ඇඩ්වින් මාවතේ අංක 55 මාපා නිවසේ පදිංචිව සිටි ආනන්ද මාපා පතිරණ පියාණන්ට මුත්තනුවන්ට මේ පින් අනුමෝදන් වේවා. එතුමාට නිවන් අවබෝධය පිණිස විශේෂයෙන් මේ දේශනාවට දායකත්වය දරනවා. ඒ වගේම සුජීවත්ව සිටින මාලනී පුෂ්පලතා අතුකෝරල්ල මෑණියන්ට දීර්ඝායුෂ ලැබේවා. වර්ග පරම්පරාවේ මිය ගිහිලෙන සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. පින්වත් ස්වාමින් වහන්සේටත් net fm කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සහ චිර ජීවනයේ ලැබේවායි කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබටත් ධර්මයේ ශ්‍රවණය කරපු රටවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම උතුම් දලදා හඳුරුගේ පිහිට ආශිර්වාද ලැබේවා. විජයශ්‍රී ජයශ්‍රී මහඳුරන් වහන්සේගේ පිහිට ආශිර්වාද ලැබේවා. ඔබේ ජීවිතයට කායික නිරෝගීකම මානසික නිරෝගී භාවය ලැබේවා. තමන්ගේ ජීවිතයේහි උතුම් ආධ්‍යාත්මික සුවේ ළඟා කර ගැනීමට ධර්මයේම ඔබේ ජීවිතයට පිහිටක් පිළිසරණක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවිතවලට බලපවත්නා සියලු කරදර බාධක දුක් දෝමනස්යන් දුරු වෙලා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයෙහිම ඔබට චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාවට දායකත්වයේ දැරීමෙන් අභාවයටපත් වුණා වූ විශේෂයෙන් පස්යාල ඇඩ්වින් මාවතේ අංක 55 මාපා නිවසේ පදිංචිව සිටි ආනන්ද මාපා පතිරණ පියාණන්ට මුත්තනුවන්ට පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කරපු රටවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාගෙන් පවුල්වල මිය ගිහින් සියලු දෙනාටවත් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට අපරිමිත මෙහෙවරක් ලබාවත් වදාළ නායුනි අරියදම ස්වාමින් වහන්සේලා තුරු කර ඇති උතුම්වන් වහන්සේලාටත් රටවාසී ලෝකවාසී පවුල්වල ඔබගේ ජීවිතලා ඉඳලා මිය ගිහින් සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැමදෙනාමත් නිමන්ම අවබෝධ වේවා. විෂ්ණු කතරගම සමන් බිබිසන ආදී සිල්මල් පිස්සක්කි මහේසක දෙවියන්ටත් අපි හැමදෙනාවත් පතන බෝධියකින් නිවනින් සැනසීම ලැබේවා. අක්ඛාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. අක්ඛාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං.
අක්හාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. මෙදනාටම සම්මා සම්බුදු සරණයි.